साधु 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 नमस्कार වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද අසත්‍යයෙන් සත්‍යයට සදහම් දේශනා මාලාව තුළින් අපි සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිත සුවපත් කර ගැනීම පිණිස වදාරන ලද උතුම් ධර්මය ශ්‍රවණය කරන්න. කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය යම් කෙනෙක් දන්නේ නැත්නම් ඒ කෙනාගේ ජීවිතේ මහා අන්ධකාරයෙන් යුක්ත එකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒතර උදෑසන කාලේ හිරු මඩල නැගෙද්දී මේ ලෝකෙම එළිය වෙනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාලා යම් කෙනෙකුගේ ජීවිතයට කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්බන්ධ වුණොත්, කල්යාණ මිත්‍රයේ අවවාද අනුශාසනා යම් කෙනෙකුට ලැබුණොත්, ඒ කෙනාගේ ජීවිතයත් ආලෝකමත් වෙන්න පටන් ගන්නවා කියලා උන්වහන්සේ වදාලා. එතකොට ආලෝකමත් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න පටන් ගන්න නිසා. මොකද අපි සසරේ බොහෝ කාලයක් දුක් විඳමින්, සෝසුසුම් හෙළමින්, නොයෙකුත් විපත් කරදරයන්ට භාජනය වෙමින් එන ගමනක ඉන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ වදාලා දුක් විඳ පමණින්, හඬා වැළපුණ පමණින් මේ දුක කියන දේ අවබෝධ වෙන්නේ. දුක කියන සත්‍යය, දුක කියන සත්‍ය ආර්ය සත්‍යයක් හැටියට තථාගතයන් වහන්සේ වදාළ විදිහට සිහි නොකරන කල මේ දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ කල දුක් විඳ විඳ ආපු පිරිසක් හැටියට අපිට මේ දුක නිරන්තරයෙන් අපි මුහුණ දීලා තියෙනවා. සෝසුසුම් හෙලලා තියෙනවා. තාමත් හෙලමින් ඉන්නවා. ඒ නිසා මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන මඟ නම් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපේ ජීවිතය දිහා බලන්න, ජීවිතය දකින්න අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන එක අවස්ථාවක තථාගතයන් වහන්සේ මේ ලෝකෙ දුෂ්කර කටයුත්තක් කරා කියනවා. මොකද දුෂ්කර කටයුත්ත මේ ලෝකේ අරූපී වූ මේ වේදනාව, ඊළඟට සංඥා, සංස්කාර, විඥාන කියන මේ කාරණා තථාගතයන් වහන්සේ මේවා වෙන වෙනම බෙද බෙදා දැක්වුවා කියනවා. ඒතර මේ ලෝකේ කෙනෙකුට හඳුනා ගන්න ඉතාම දුෂ්කර මේ චිත්ත චෛතසික ධර්මයන් තථාගතයන් වහන්සේ බුදු නුවණින් මනාකොට වෙන් කරලා හඳුනාගත්ත කියනවා. හඳුනගෙන අපිට මේව තේරුම් ගන්න මනාකොට පෙන්වලා දුන්නා. ඒතර ඒක මේ ලෝකේ සාමාන්‍ය කෙනෙකුට කිසි කලකට කරන්නට බැරි දෙයක්. බුදු කෙනෙක්ම පහළ වෙලා මේ ලෝකයේ තියෙන යථාර්ථය, අපේ ජීවිතයේ බෙද බෙදා බලන ආකාරය, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ජීවිතය දිහා බලන ආකාරය දේශනා කරනවා. ඉතින් අද දවසෙත් අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතය දිහා නුවණැති මුනිවරු බලපු විදිහ. අපේ ජීවිතය දිහා අපි කොයි විදිහටද බලන්න ඕනේ? නුවණැති මුනිවරු, නුවණැති උදවිය ලෝකේ දකින්නේ මොන විදිහටද කියලා සඳහන් වෙන හරියම ලස්සන කෙටි සූත්‍ර දේශනාවක්. ඉතින් මේ දේශනාවේ සඳහන් වෙන්නේ එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූල පෞරවතී වැඩ වාසය කළා.
එහෙම වැඩ වාසය කරන අවදී ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත සිවුරු අරගෙන භික්ෂුන් වහන්සේලාත් එක්ක දවසක් මේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිනවා. එක්ක පින්ඩපාත වඩින්න, එහෙම නැත්නම් චාරිකාවේ වඩින්න විශාල සංඝ පිරිසක් එක්ක සාරිපුත්තයන් වහන්සේ ගිජ්ජකුළු පවුවෙන් පහළට වඩිනවා. මෙහෙම වඩිද්දී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා ඒ වඩින මාවතී පැත්තක විශාල දෙව කඳක්, විශාල දර කොටයක් දැක්කා. දැකලා හිටන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, ප්‍රිය ආශ්මතුනි, මේ විශාල දර කොටයක් තියෙනවා, ඔබ දැක්කද? මේ දෙව කඳ ඔබ දැක්කද කියලා අහනවා. එතකොට උත්තර දෙනවා, එසේය ප්‍රිය සාරිපුත්තයන් වහන්සේ, අපි මේ විශාල දෙව කොටිය දැක්ක කිව්වා. ඉතින් ඒ වෙලාවේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන දහම් කාරණාවක් විස්තර කරනවා. ප්‍රිය ආශ්පතුන් වහන්සේ චිත්ත වශීභාවයට පත් කරගත්ත, තමන්ගේ සිත තමන්ගේ වසඟයට පත් කරගත්ත ඊර්දිමත් භික්ෂුවක්, ධර්මයේ වැටහුණ යම් භික්ෂුවක් කැමති නම් ඒ භික්ෂුවට පුළුවන් ඔය දෙව කඳ පඨවි ධාතුව හැටියට සලකන්න පුළුවන් කිව්වා. ඒතර බලන්න, නුවණැති කෙනෙක් මේ අපේ ඇස් දෙකට පේන දේවල් දකින්න විදිය. ඒතර පඨවි ධාතුව කියලා කියන්නේ පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුතු දේවල්. ඒතර අපිට හැඩට ප්‍රියමනාපව පේන තිබුණට ඒ සතර මහා ධාතුන් තුල තියෙන්නේ නැසිලා යන ස්වභාවය, පොළොවට පස් වෙලා යන ස්වභාවයක් කියලා නුවණැති මුනිවරු තීරුම් අරන් හිටියා. එතකොට සිත වශීභාවයට පත් කරගත්ත මුනිවරයා හිතනවා කියනවා මේ එකක් දැක්ක ගමන් මේක මේ පඨවි ධාතුවක් කියලා. ඒ අවබෝධය සුළු මොහොතකින් ඒ දැකීම මාත්‍රයෙන් උපදිනවා කියනවා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා, අපි මේ කය දිහා බලද්දී මේ කයිත් පඨවි ධාතු තියෙනවා. ඔබ දන්නවා කේස් ටික, ඊළඟට ලෝම්, ඊළඟට නියපොතු, දත්, සම, ඊළඟට මස්, නහරවැල්, ඊළඟට ඇට මිදුළු ආදී මේ ඝන ස්වභාවයෙන් යුතු කොටස් මේ අපේ ශරීරයේ තියෙනවා. ඒ ශරීරයේ තියෙන පඨවි ධාතුවේ ස්වභාවයත් අනිත්‍ය වෙලා නැසිලා වෙනසලා යනවා. ඊළඟට බාහිර පරිසරයේ පඨවි ධාතු තියෙනවා. අපේ ඇස් දෙකට පේන මේ නොයෙකුත් වටපිටාවේ තියෙන පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත පඨවි ධාතු ස්වභාවය. ඒතර බුදුරජාණන් දේශනා කරනවා, මේ අභ්‍යන්තරයම් පඨවි ධාතුවක් ඇද්ද, බාහිරයම් පඨවි ධාතුවක් ඇද්ද, ඒ සියලුම පඨවි ධාතුන්ගේ ස්වභාවය තමයි කිව්වා අනිත්‍යයි කියන එක. නැසිලා වෙනසිලා නැත්තරම නැති වෙලා යනවා. ඒකට තිබුණු තැනක්වත් සොයාගන්න නැති තත්වයකටපත් වෙනවා. ඒතර යම් කාලෙක අපි මේ ශාරීරික මරණයට පත් වෙලා පොළොවේ වැතුරුනාට පස්සේ වීගේ සුළු දිනක් ගත වෙද්දී මේකේ තියෙන කොටස් ටික, පඨවි ධාතු ටික දිරදිරා ගිහිල්ලා මේ මහ පොළොවේ තියෙන පසුත් එක්ක එක්කාසු වෙනවා. තිබුණු තැනක්වත් හොයාගන්න බැරි තරමට වේගයෙන් ෂය වෙලා යනවා. වේගයෙන් අනිත්‍ය නම් වූ ධර්මයට මේ ජීවිතය ගමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා රූපය ගැන, රූපය කියලා කියන්නේ නැසී වෙනසී යනවා කියන අර්ථය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් යම්තාක් දෙයක් ඇද්ද මේ ලෝකේ, ඒවට තමයි රූපය කියන්නේ කිව්වා. ඒතර දැන් මේ රහතන් වහන්සේ කතා කරන්නේ මේ දෙව කඳ. ඒතර රූපේට අයිති දෙයක්. ඒ රූපේට අයිති දෙයක තියෙන්නේ මොනවද? පොළොවට පස් වෙලා යන පඨවි ධාතු. එහෙම නැත්නම් ජලී දිය වෙලා යන ස්වභාවයෙන් යුක්ත ආපෝ ධාතු. එහෙම නැත්නම් උණුසුම් ස්වභාවයට අයිති තේජෝ ධාතු. ඊළඟට හමාගෙන යන සුළඟත් එක්ක එකාසු වෙලා නැසිලා වෙනසිලා යන වායු ධාතුව තියෙනවා. ඉතින් ওই විදිහට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ ස්වභාවය තමයි ඉක්මනින් නැසිලා වෙනසිලා යනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාලා මේ රූපය මොන වගේද නැසී වෙනසී යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සූත්‍ර දේශනාවල.
එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ වදාලා මේ දැවකඳක් දැකලා ප්‍රිය ආශ්වතුනි සිත වසඟයට පත් කරගත්ත 이르දිමත් භික්ෂුවකට පුළුවන් මෙතන තියෙන්නේ පඨවි ධාතුව කියලා දැක ගන්න පුළුවන් කිව්වා. කැමති නම් සලකන්න පුළුවන් කිව්වා මේ පඨවි ධාතු කොටසක් කියලා. ඊළඟට දේශනා කරනවා ඒ සිත වසීභාවයට පත් කරගත්තේ භික්ෂුවට පුළුවන් මේ දැවකඳ ආපෝ ධාතු වශයෙන් සලකන්නත් පුළුවන් කිව්වා. මොකද වැසි ජලයේ වැටිලා මේක දිය වෙලා ගිහිල්ලා ජලවි දිය වෙලා නැසිලා වෙනසිලා යන ස්වභාවයට ඇති ආපෝ ධාතු කොටස් මේ දි รา පත් වෙමින් යන දැවකඳේ තියෙනවා කිව්වා. ඒතර බලන්න නුවණැති අය විනිවිද දකින හැටි. ඒතර අපි සාමාන්‍යයෙන් ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ ලස්සනයි නම් මේ වගේ රූපයක් මටත් නැත්නම් කියලා සාමාන්‍ය ලෝක සත්‍ය පතනවා. ඊළඟට ප්‍රියමනාප වස්ත්‍රයක් දැකලා ඇඳුමක් දැකලා මේ වගේ වස්ත්‍රයක් මටත් ගන්න නැත්නම් කියලා පතනවා, කැමති වෙනවා. ඊළඟට ප්‍රියමනාප කෑමක් දැකලා මේ ලෝක සත්‍ය පතනවා මටත් මේ වගේ කෑමක් කන්න නැත්නම් මම මේ වගේ රහ කෑමක් කවද්ද කන්නේ කියලා පතනවා. ඒතර ඇහෙන දකින රූපය ඉක්මවල හිතන්න. රූපේ යථාර්ථය හිතන්න තරම් දැනුමක් ඥානයක් සාමාන්‍ය ලෝකයට ඇත්තේ නැහැ. නමුත් මේ ධර්මය අවබෝධ කරපු මුනිවරු සිත සමන්ගේ වසඟයට පත් කරගත් මුනිවරු එහෙන් යමක් දකින්නේ ප්‍රඥාවෙන් ඒ රූපයේ තියෙන යථාර්ථය විනිවිද දකිනවා. දැව කඳ දැකලා හිතුව කෙනෙක් මේක පඨවි ධාතුව හැටියට සලකනවා නම් සලකන්න පුළුවන් කිව්වා. මේක තියෙන්නේ ආපෝ ධාතුව කියලා යම් කෙනෙක් සලකනවා නම් ඒ විදිහටත් සලකන්න පුළුවන් කිව්වා. මොකද ඒ වගේ ආපෝ ධාතු ස්වභාවයක් මේ දැව කඳ තුල තියෙනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා යම් චිත වසඟීට ගත්ත භික්ෂුවකට පුළුවන් ඕනනම් හිතන්න මේකේ තියෙන්නේ තේජෝ ධාතුව කියලා සලකන්න පුළුවන්. ඒතර යම් කිසි උණුසුම් ගතියක් මේ දැව කඳේ තියෙනවා. මේකේ තේජෝ ධාතුව කියලා සලකන්නට පුළුවන් කිව්වා. ඊළඟට විස්තර කරනවා යම් සිත වසඟීට ගත්ත භික්ෂුවකට කලකන්න පුළුවන් මේ දැව කඳේ තියෙන වායු ධාතුව. මේ දැව ස්ථර අතරේ හමායන සුළඟට අයිති වායු කොටස් තියෙනවා. පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස්, තේජෝ ධාතු කොටස්, වායු ධාතු කොටස් වලින් තමයි මේක සකස් වෙලා තියෙන්නේ. ඒතර බලන්න ප්‍රඥාවෙන් මේ ලෝකෙ දිහා බලද්දී ඔන්න ඔය විදිහට තමයි පේන්න ගන්න. මේ පඨවි ධාතු කොටස්, ආපෝ ධාතු කොටස් කියලා මේ විදිහට තමයි ලෝකේ නුවණැතු දකින්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය මොන වගේද නැසිලා වෙනසලා යන්නේ. උන්වහන්සේ වදාලා මේ රූපේ සීතලින් නැසිලා වෙනසලා යනවා කිව්වා. බොහෝ සීතල කාල ඇවිල්ලා සීතල හේතුවෙන් මේ සත්වය මරණයටපත් වෙනවා. මේ වටපිටාවේ තියෙන දේවල් විනාශ වෙලා යනවා. ඊළඟට උණුසුමින් නොයිකුත් අධික රස්න කාල ඇවිල්ලා මේ ශරීරය විනාශ වෙනවා, මරණයටපත් වෙනවා. බාහිර වටපිටාවේ තියෙන මේ ඝන ස්වභාවයෙන් යුක්ත දේවලුත් වෙනසිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපය පිපාසාවෙන් වෙනසිලා යනවා. බොන්න වතුර ටිකක් නැතුව මේ සත්වය මරණයටපත් වෙනවා. ඊළඟට කුසගින්නේ කෑමට ආහාර ටිකක් නැතුව ඒ හේතුවෙන් මේ රූපය විනාශ වෙලා යනවා. නැසිලා වෙනසිලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ රෝග බාධ තුලින් මේ රූපී නැසිලා වෙනසිලා යනවා. නොයේකුත් සොර සතුරන්ගේ පහර දීම් වලින් මේ රූපය වෙනසිලා යනවා. එතකොට මේ රූපේට වැඩිපුරම අවස්ථා තියෙන්නේ නැසිලා වෙනසිලා යන්න. ඒතර රූපේ කියන දේ තුල ස්ථිරසාර පැවැත්මක් දැක ගන්නට ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා යම් කෙනෙක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය සතුටින් පිළිගන්නවා නම් ඒ කෙනා සතුටින් පිළිගන්නේ දුකයි කියෝ. ඒතර බලන්න යමෙක් සතුටින් පිළිගන්නවා නම් රූපය ඒ කෙනා සතුටින් පිළිගන්නේ දුක කියෝ. දුක යම් කෙනෙක් සතුටින් පිළිගන්නවාද ඒ පුද්ගලයා දුකින් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි කියෝ. ඒ පුද්ගලයාට දුකින් නිදහස් වෙන්න
අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කිව්වා. මොකද දුකට ඇති දෙයක් තමයි සතුටින් පිළිගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් දුක සතුටින් පිළිගන්නේ නැද්ද? අන්නේ කෙනාට දුකෙන් නිදහස් වෙන්න ඒ උතුම් අවස්ථාව හිමි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සාමාන්‍ය පුද්ගලයෝ ඇහින් රූප දැකලා ඊකට ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. හැබැයි මුනිවරු ඇහින් දකින රූපේට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙනවා. රූපේ තුල තියෙන සැබෑ තත්වෙම මනවින් තේරුම් ගන්න දක්ෂ වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ රූපේ හට ගැනීම ගැන හොඳට තේරුම් ගන්න ඕනේ කියනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපේ හට ගැනීම කියන්නේ මේකයි කියන්නේ. කොහොමද? ඔන්න යම් කෙනෙක් රූපේ සතුටින් පිළිගන්නවා කියනවා. සතුටින් රූපේ පිළිඅරගෙන ඒ රූපේ අගය කරමින් ಗುಣ කතා වෙනවා කියනවා. මේ විදිහේ හැඩ රූපයක්, මේ විදිහේ ප්‍රියමනාප රූපයක් මට නැවත නැවත මේ විදිහේ අලංකාර රූපයන් සිහි වෙනවා කියලා රූපේ ಗುಣ කතා වෙනවා කියනවා. සතුටින් පිළිගන්නවා ඊළඟට ಗುಣ කතා වෙනවා. ඊළඟට ඒ රූපී බැස ගන්නවා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් රූපේ සතුටින් පිළි අරගෙන රූපේ ಗುಣ කියමින් ඒ රූපේ බැස ගන්නවාද ඒ කෙනාට ඒ රූපේ ගැන ආසාවක් උපදිනවා කියනවා. ඇලීමක්, බැඳීමක් උපදිනවා කියනවා. ඒතර රූපේ ගැන ආසාවක් ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආසාව මුල් කරගෙන ඒ ආසාවමයි කියනවා ඊළඟට බැඳීමක් බවට පත් වෙනවා. ඒකට ග්‍රහණය වෙනවා කියනවා. තමන් ආසා කරන දෙයට ග්‍රහණය වීමක් තියෙනවා අපේ මේ හිතේ. බැඳිලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ග්‍රහණය වීම මුල් කරගෙන උපාදාන වීම මුල් කරගෙන භවය සකස් වෙනවා. භවය කියලා කියන්නේ තවත් උපතක් පිණිස කර්ම සකස් වෙනවා. ඒතර භවය සකස් වුණාට පස්සේ සත්වය නැවතවතාවක් අනිවාර්යයෙන්ම උපතක් කරා යනවා. කොහේ හරි ලෝකෙක ගිහිල්ලා උපත ලබනවා. එක්ක මව කුසක උපදිනවා. එහෙම නැත්නම් බිත්තරයක් අස්සේ උපදිනවා. එහෙම නැත්නම් තෙත් පරිසරයක උපදිනවා. එහෙම නැත්නම් ඕපපාතික දෙවියන් අතරේ. එහෙම නැත්නම් නිරේ කොහේ හෝ ලෝකයක උපතක් කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ සතුටින් පිළිගත්තොත් ඒ කෙනා ওই විදිහට ඒකේ බැසගෙන ආසාව උපදිලා උපාදාන වෙලා භවී සකස් වෙලා කොහේ හෝ ඉපදිනවා. ඉපදුනාට පස්සේ ඒ කෙනාට ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් ආදී මේ සියලුම දුක් දොම්නස් උරුම වෙනවා. සියලු දුක් රැසට මොහොන දෙන සත්‍යයක් බවට පත් වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔකේ අනිත් පැත්ත දේශනා කළා. ඒතර රූපේ නැතිවීම කියන්නේ මොකද්ද? ඔන්න කෙනෙක් ඉන්නවා රූපේ සතුටින් පිළිගන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. එහි බැසගන්නේ නැහැ. රූපේ සතුටින් නොපිළිගන්නකොට, ගුණ නොකියනකොට, එහි නොබැසගෙන ඉන්නකොට රූපේ කෙරෙහිම ආසාවක් තිබ්බද? ඒ ආසාව ප්‍රහාණය වෙනවා කියනවා. ආසාව දුරු වෙද්දී ග්‍රහණය වෙන්නේ උපාදානෙ නිරුද්ධ වෙනවා. උපාදානෙ නිරුද්ධ වෙද්දී විපාක පිණිස කර්ම හටගන්නේ. භවය නිරුද්ධ වෙනවා. භවයක් නැත්තම් පින්වත්නි කොහේවත් උපතක් කරා යන්නේ. ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සියල්ලගෙම නිදහස් වෙලා යනවා. ඒතර බලන්න මේ රූපේ හටගන්න විදිහත් රූපේ නැති වෙන විදිහත්. તો ඒ විදිහට තේරුම් ගත්තොත් අපේ ඇහැට පේන රූපේට අපේ මේ ශරීරේ නම් රූපේට නොඇලී නොකෙටි අපිට වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා යම් සිත වසඟීට ගත්ත භික්ෂුවකට අවශ්‍ය නම් මේ දැව කඳ දිහා බලලා පඨවි ධාතුවයි කියලා සලකන්න පුළුවන්. ආපෝ ධාතුවයි තේජෝ ධාතුව මේ වායු ධාතුව කියලා සලකන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භික්ෂුවට පුළුවන් මේ දැව කඳ සුබ වශයෙන් සලකන්න පුළුවන්. මේක ප්‍රියමනාප පෙනුමට තියෙනවා මේක සුබ යහපත් අරමුණක් කියලා ඒ විදිහට සලකන්නත් පුළුවන් කිව්වා. මොකද මේ සුබ ස්වභාවය මේකේ තියෙනවා කිව්වා. පොළොවට පස් වෙලා යන ස්වභාවය මේකේ තිබ්බා වගේ සුබ සහගත ස්වභාවයක් යහපත් ස්වභාවයක් මේ දවකන්දි තියෙනවා. සිත වසඟයට ගත් කෙනෙකුට මුලා නොවි මෙන්න මේ යථාර්ථය
සිහිපත් කරන්න පුළුවන් කියෝ. ඊළඟට භාග්‍යතුන් දේශනා කළා තියෙනවා මේ ලෝකේ යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ අතීතයේ මට යම් රූපයක් තිබ්බද ඒ රූපය අනිත්‍යයි. ඊළඟට අනාගතේ යම් රූපයක් හට ගන්නවද ඒ හටගන්න රූපත් අනිත්‍යයි. එහෙනම් මේ වර්තමානයේ මට ලැබිලා තියෙන රූපේ අනිත්‍ය භාවය ගැන කවර කතාවද කියලා හොඳට නුවණින් විමසන්න කියනවා. එතකොට ඒ කෙනා මේ වර්තමානයේ තියෙන රූප ගැන ඇලින්නේ නැහැ කියනවා. මේවට ගැටින්නේ නැහැ කියනවා. මේ වර්තමානයේ හටගෙන තියෙන මේ රූපයෙන් නිදහස් වෙන්න මනාවකට ප්‍රතිපත්තිය හැසිරෙනවා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මනාවකට ප්‍රතිපත්තිය හැසිරුණොත් යම් කෙනෙක් රූපයෙන් නිදහස් වෙන්න මේ රූපය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පුරුදු කරොත් ඒ කෙනාගේ ජීවිතය තුල ප්‍රඥාවයි වැඩෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා ප්‍රඥාව වැඩිද්දී මේ පඨවි ධාතුවේ සැබෑ ස්වභාවය අවබෝධ වෙනවා. ආපෝ ධාතුවේ සැබෑ ස්වභාවය අවබෝධ වෙනවා. තේජෝ ධාතුවේ සැබෑ ස්වરૂපය අවබෝධ වෙනවා. වායු ධාතුවේ තියෙන සැබෑ ස්වરૂපය අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සැබෑ ස්වરૂපය කියලා කියන්නේ අනිත්‍ය බවට පත් වෙලා යන එක. දුකට පත් වෙලා යන ස්වභාවය ඊළඟට අනාත්ම බව තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි ස්වභාවයක් මේ තුල සඳහන් වෙන්නේ කියලා තමන්ටම වැටහීමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් ධර්මයේ මනමින් අවබෝධ කරනවද ඒ හිතේ ස්වභාවය උන්වහන්සේ දේශනා කරනවා යතාපි රහදෝ ගම්බීරෝ විපස්සන්නෝ අනාවිලෝ. ඔන්න කියනවා මහා විලක් තියෙනවා කියනවා. ඒක ගොඩාක් ගැඹුරුයි. ඒ විලේ වතුර පෑදිලා කැළඹිලා නැහැ. ඊටාම සංසුන්ව තියෙනවා කිය. ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඒවන් ධම්මානි සුත්වාන විපස්සීදන්ති පණ්ඩිත. ආන්නි වගේමයි කිව්වා මේ සීසත් ධර්මයට යම් නුවණැති කෙනෙක් සවන් දුන්නොත් ඒ අය පහදිනවා කියනවා. ඒ අය මේ ධර්මයේ තියෙන ආස්වාදය ලබනවා කියනවා. ජීවිතේ යථාර්ථي දකින්න සුදුසු බවට පත් වෙනවා කියනවා. ඒකට ඇහැට දකින රූපයට මුලා වෙන්නේ. රූපී සැබෑ ස්වභාවය අවබෝධ කරනවා. පොළොවට පස් වෙලා යන දෙයක් මේකේ තියෙන්නේ. ජලී දී වෙලා යන දෙයක් මේකේ තියෙන්නේ. උණුසුමට අයිති දෙයක් මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් හමාගෙන යන සුළඟට අයිති දෙයක් මේකේ තියෙන කියලා රූපේ තියෙන සැබෑ ස්වභාවය තේරුම් ගන්නවා කියන. ඒතර රූපේ මමයි මගේ ආත්මයයි කියලා සලකන්නේ අසුතවත් පුතඥයෝ කිව්වා. ධර්මයේ දන්නේ නැති සත්පුරුෂයන්ව අඳුරන්නේ නැති ආයි තමයි කිව්වා මේ රූපය මගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් කියලා මුලාවෙන් දකින්නවා කියනවා. හැබැයි නුවණැත්තෝ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ රූපී ගැන මන අවබෝධයකින් ඉන්නවා කියනවා. මොකද්ද මන අවබෝධය? රූපය මම නොයි, මගේ නොයි, මගේ ආත්මේ නොයි කියලා රූපී ගැන හොඳ අවබෝධයකින් ඉන්නවා කියනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් දේශනා කරනවා තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි දේ ගැන අනාත්ම වශයෙන් මේ යථාර්ථය නුවණැත්තෝ මෙනෙහි කරනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අවසාන දේශනා කරනවා චිත්ත වශීභාවයටපත් වුණ භික්ෂුවකට ඕනම් පුළුවන් මේ දැව කන දැකලා මේකේ තියෙන අසුබ කොටස් කුණු වෙලා යන කොටස් දි รา පත් වෙන කොටස් කියලා ඒ විදිහට සලකන්න පුළුවන් කිව්වා. මොකද ඒකට හේතුව මේ දැව කඳ තුල ඒ කියන අසුබ ධාතුව අන්තර්ගතයි කියනවා. මේ දැව කඳ තුල පඨවි ධාතුව තිබුණා, ආපෝ ධාතුව තිබුණා, වායු තේජෝ මේ ධාතු තිබුණා. සුබ අසුබ වශයෙන් බලන ඒ ධාතු කොටස් තිබුණා. එතකොට විනිවිද දකිද්දි ප්‍රඥාවෙන් යුක්ත මේ ගැන විමසලා බලද්දි මේකේ සාරයක් නැහැ. මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ කියලා යථාර්ථය අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ නුවණැති මොණිවරු ජීවිතය දිහා බලපු ආකාරය අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දහම් කාරණා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගත්තොත් අපේ ජීවිතය සත්‍ය තුල පිහිට ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම ආශිර්වාද කරනවා.
ජීවිතයේ සත්‍ය තුල පිහිටුවා ගන්නට, රූපය ගැන අවබෝධ කරන්නට, රූපයෙන් නිදහස් වෙන්නට සියලු දෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අසත්‍යයෙන් සත්‍යයට සදහම් දේශනාවට අනුග්‍රහය දරන්නේ එංගලන්තයේ පදිංචි ප්‍රේමරත්න සුරවීර මහතා, ඒ වගේම හේමලතා කපුරුබණ්ඩාර මේ මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම තමන්ගේ දූ දරුවන්ට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා, ඒ වගේම ධර්ම දානීය සිද්ධ කරලා රැස් කළා වූ මේ සීල පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම සීල පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන් සතරවරම් දෙව්රෙද්දරුවන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාභෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ උදාර පින ඒ ප්‍රේමරත්න සුරවීර මහත්මයා නමින්, හේමලතා කපුරුබණ්ඩාර මහත්මිය නමින් මේ ජීවිතයේදී අනන්ත සසර පුරාවට මිය පරලෝකීය ඥාතීන්, විශේෂයෙන් මිය පරලෝකීය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් පරලෝ වශයෙන් සුවපත් වේවා, සැපවත් වේවා, නුදුරු භවයක සසර දුකින් අත මිදෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින රෙහෙනි, ඉමායා, ඒ වගේම තනුකී, විසල්, ඒ වගේම හසරු, දහම්, ඉඳුනි, ජනුලි, ඒ වගේම සනේලි, සනුලි සහ ඔනලි යන මුණුබුරු මිනිපිරියන්ට, ඒ සියලු දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුසීම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම රැකී රක්ෂා කටයුතු ආදී යත්නම් මේ සියල්ල සාර්ථක කරගන්න උතුම් ධර්මාභෝධී පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මේ ප්‍රේමරත්න සුරවීර මහත්මයාට, හේමලතා කපුරුබණ්ඩාර මහත්මිය තුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්නත් උතුම් ධර්මාභෝධී පිණිසත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.